23 වෙනි පාඩම يعني සූත්‍ර කියන පාඩම. උඩ මාතෘකාව ලියා ගන්න සූත්‍ර කියන. හරි. එතකොට මෙතෙන්දී අපි උක්ත කිරීම යටතේ තමයි ඉගෙන ගන්න. මම උදාහරණයක් ගන්නම්. x සමානයි 2y. තර මේ වගේ ගානක් දීලා කියනවා මේකේ මේ තමයි නොදන්නා පද. මේකට කියනවා අඥාත එහෙම නැත්නම් විචල්්‍ය. අඥාත විචල්්‍ය. يعني බීජීය සංකේත තමයි මේ. බීජීය සංකේත. මෙන්න මේ වගේ මෙහෙම දීලා කියන මේ මොකක් හරි එකක් උක්ත කරන්න කියලා. තුන් මේ ගානේ කියනවා y උක්ත කරන්න. y. අපි කරන්න ඕන y තනි කරගන්න. ඉතින් මේ අවස්ථාවේ මෙතන පේනවා y දෙකෙන් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් දෙකෙන් වැඩි වෙච්ච නිසා මේ y මෙතන දෙකෙන් ගුණ වෙලා තියෙන්නේ. එහෙනම් මේක දෙකෙන් බෙදන්න දෙකෙන් බෙදුවම තමයි y තනි වෙන්නේ. ඉතින් එහෙනම් මේ පැත්ත දෙකෙන් බෙදුවා කියන්නේ මේක සමීකරණයක් නිසා අනිත් පැත්තත් දෙකෙන් බෙදන්න ඕන. එතකොට මේ දෙකයි කපලා යනවා මේ පැත්තේ y සමානයි x බෙදීම 2යි. මම මේ සමීකරණය y යුක්ත කරන්නේ. හරිනේ. හරි. මම සරල එකක් ගත්තේ. තව එකක් ගමු. v සමානයි u ධන at. මේ වගේ එකක් දීලා කියනවා මෙතන u උක්ත කරන්න. දැන් මේ v උක්ත වෙලා තියෙන්නේ u උක්ත කරන්න ඕන. එතකොට ඔයාලට වෙන දකුණු පැත්තේ තියෙනවා පද කීපයක්. පද කීයක් තියෙනවද? 1යි 2යි. පද දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ පද දෙක වෙන් වෙලා තියෙන්නේ මෙන්න මේ එකතු කිරීම ලකුණු. එතන මෙන්න මේ පදේ විජ්ජ සංකේත දෙකක් තියෙනවා. මේකේ විජ්ජ සංකේත 1යි. එතන මෙන්න මේ එකතු කිරීම ලකුණෙන් තමයි පද දෙක වෙන් වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් මෙන්න මේකේ මේ පදේ නේද u තියෙන්නේ? ඔව්. මෙන්න මේ පදේ අපිට අවශ්‍ය වෙන්නේ නෑ මේ පැත්තට. u තියෙන පදේ තනි කරගන්න අනිත් පද අයින් කරන්න. ඉතින් මෙන්න මේ ධන at එක මම අනිත් පැත්තට යවනවා. මේ පැත්තේ u විතරක් තනි කරගන්න. ධන at මේ පැත්තට ගියාට පස්සේ ඍණ at වෙනවා නම් v ඍණ at සමානයි u බවට බල. හරි එම නිසා නම් u උක්ත කරන්නේ. හරි. රයිට් ඔක ලියා ගන්න. ඊළඟට බලන්න මේ සමීකරණයේම a උක්ත කිරීම. a උක්ත කරන්න. මම මේක මකනවා මෙහෙම. මෙතනින් a උක්ත කරන්න. බලන්න a තියෙන්නේ මෙන්න මේ දෙවන පදේ. a තියෙන්නේ මේ දෙවන පදේ නිසා මේ පදේ මේ පැත්තෙන් අයින් කරගන්න. එතන මෙතන ධන u එකක් තියෙනේ. ධන u එක මෙහෙට යවන්න. එතකොට වෙන මොකද්ද? ඍණ u එකක්. අනම් v ඍණ u සමානයි a t වෙනවා. right. දැන් එතකොට මේකේ a උක්ත කරන්න ඕනින්ද a t වලින් වැඩි වෙලා තියෙන්නේ. මේ t මෙහෙම අයින් වෙන්න ඕන. t අයින් වුණා නම් හරි නේද? t ගුණ වෙච්ච t එකක් අයින් කරන්න අපි t වලින් බෙදනවා. සමීකරණයක් නිසා අනිවාර්යයෙන් මේ පැත්තත් t වලින් බෙදිය යුතුයි. එතකොට මේ t කපල යනවා මේ පැත්තේ a තනි වෙනවා. a සමානයි v ඍණ u බෙදීම t. ඔන්න a උත්තර වුණා. හරි ඔක ලියගන්න. a සමානයි a ධන n එක වාරයක් d. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. මේකෙදි කියනවා a උක්ත කරන්න පළවෙනි එක. a උක්ත කරන්න. සිම්පල් a උක්ත කිරීම. බලන්න එතකොට මේකේ සමීකරණේ දකුණු පැත්ත. a කියන්නේ එක පදයක්. මේ සම්පූර්ණ එක ගත්තොත් එක තනි පදයක් කර. සම්පූර්ණ එකම තනි පදයක්. එතන බලන්න පේන මෙතන මේ එකතු කිරීම ලකුණක් මේකේ තියෙන්නේ. මෙන්න මේ එකතු කිරීම ලකුණෙන් තමයි පද දෙක වෙන් වෙලා තියෙන්නේ. මේ තනි පදය ගත්තොත්
මේ තනි පදේ ඇතුලේ වරහන ඉවත් කරොතින් පද දෙකක් එනවා. වරහනක් දාලා මෙතන ගුණිතයක් තියෙන නිසා මේ ඔක්කොම තනි පදයකට ගන්න පුළුවන්. හරිනේ. ඒතකොට මෙන්න පද දෙකයි තියෙන්නේ. ඉතින් ඒ උත්තර කරනවා කියන්නේ ඒ මෙතන තියෙන්නේ මෙන්න මේ පදයම අවශ්‍ය නැහැ මේ පැත්ත. ඒතර මේ පදයම අනිත් පැත්තට යවන්න. එහෙනම් මෙතන ධන එකක් මෙහෙට ගියාම ඍණ එකක් එනවා. n ඍණ එක වාරයක් d. ඒ මුළු පදයම මේ පැත්තට ගේනවා. සමාන අර පැත්තට ඉතුරු වෙන්නේ ඒ. ඔන්න ඒ උත්තර කිරීම. හරි. ලියා ගන්න. දෙවැනි එකේ d යුක්ත කරන්න. මේකේ d යුක්ත කිරීම. හරි. බලන්න එතකොට d තියෙන පදේ මොකක්ද කියලා. දකුණු අත පැත්තේ d තියෙන. මෙතන d තියෙනවද? නෑ. මේ පදේ d නෑ. එහෙනම් මෙන්න මේ පදේ තමයි d තියෙන්නේ. මෙන්න මේ පදයෙන් d තනි කරගන්න ඕන. නම් මේ පදය පමණක් එක පැත්තට තියලා අනිත් පද අයින් කරන්න. හරි. එතකොට අනිත් පැත්තේ තියෙනවා l. මෙන්න මේ a මේ පැත්තට ගේන්න. a මෙහෙට ගේනවා කියන්නේ ධන එකක් කරේට ගියාම ඍණ a සමානයි මේ පැත්ත ඉතුරු වෙන්නේ n ඍණ එක වාරයක් d. මෙතන ගුණිතයක් තියෙනවා. n ඍණ එක ගුණිතයක්. මේ වරහණක් දාලා තියෙන මේ වරහණ ඇතුලේ තියෙන පද දෙක d වලින් ගුණ කරන්න. يعني d ගුණ කරන්න මේ වරහණ ඇතුලේ තියෙන පද දෙක එතන මේක ගුණිතයක් විදිහට තියෙන්නේ. ඉතින් මෙතෙන්දි d ඉතුරු කරගන්න ඕන. d තනි කරගන්න ඕන. එhmenan මෙන්න මේ ටික නැති වෙන්න ඕනේ නේද? ඔව් එහෙමනම් මෙන්න මේ ටිකෙන් බෙදන්න. ගුණිතයක් නිසා. ඒ කියන්නේ n ඍණ එකෙන් බෙදන්න. මේ පැත්තත් එනනම් n ඍණ එකෙන් බෙදන්න. එතකොට වෙන්නේ n ඍණ එකයි n ඍණ එකයි මේ පැත්තෙන් කපල යනවා. d සමානයි මේ පැත්ත මම මේ පැත්තට ලියලා මේ පැත්ත මේ පැත්තෙන් ලියන්නම්. l ඍණ a බෙදීම n ඍණ 1. අන්න d යුක්ත කරා. හරිද? රයිට් ඔක ලියාගන්න. ඊළඟට තුන්වෙනි එකේ කියනවා n යුක්ත කරන්න කියලා. n බලමු කොහොමද n යුක්ත කරන්නේ? ඒතර n තියෙන්නේ මෙන්න මේ පදේ. මේ පදේ ඇතුළේදී මේ සියලු මේක පදයක්. ඒතර ඒකේ මේ පදේ තියලා මේ පදය අනිත් පැත්තට යවන්න. මේ පදේ අනිත් පැත්තට යවන්න. එහෙම යවුවට පස්සේ මෙතන l එහා පැත්තේ l තියෙනවා. මේ ධන එක මෙහෙට ආවම ඍණ එකක් වෙනවා සමානයි. මෙතන මොකක්ද තියෙන්නේ? n ඍණ එක වාරයක් d. හරි. දැන් පේනව නේද? n තියෙන මේ වරහන ඇතුලේනේ. වරහන ඇතුලේ පද දෙකක් තියෙනවා. වරහන ඇතුලේ පද දෙකක්. මේ සියල්ලම එක පදයක්. ඉතින් වරහන ඇතුලේ එකක් ගන්න ඕන නිසා අපි මේ වරහන ඉවත් කරගන්න වෙනවා. වරහන ඉවත් කරගන්න. වරහන ඉවත් කරන්න මෙතන d වලින් වැඩි කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ d මෙතනින් ඉවත් වුණ ගමන් මොකද්ද වෙන්නේ? වරහන අයින් වෙනවා. එහෙනම් ඉතින් අපිට පුළුවන් මේ d වලින් වැඩි වෙලා තියෙන නිසා මේ d අයින් කරන්න d වලින් බෙදන්න පුළුවන්. ඒතර මම මේ පැත්තේ බෙදනවා d වලින්. ඒතර සමාන සමීකරණයන් නිසා මේ පැත්තත් අනිවාර්යෙන් d වලින් බෙදිය යුතුයි. ඒතර මෙතන d අපල යනවා. ඉතුරු වෙන්නේ n ඍණ 1. ඒ පැත්තේ වරහන් ඉවත් වුණා. දැන් මේ පැත්තට එනවා l ඍණ a බෙදීම d. හරි. දැන් එතකොට මෙතන පද දෙකකට ආවා. දැන් පද දෙකයි. මේ අඩු කිරීම ලකුණෙන් තමයි පද දෙක වෙන් වෙනවා. n කියන්නේ එක පදයක්, එක කියන්නේ එක පදයක්. මෙතෙන්දී දැන් අපිට n තනි කර ගන්න අවශ්‍ය නිසා මෙන්න මේ එක අයින් විය යුතුයි. මේක අයින් වුණා නම් n මුක්ත වෙනව නේද? අතකොට මෙතන තියෙන ඍණ එකක්. ඒ ඍණ එක මේ පැත්තට යවන්න. ඍණ එක මෙහෙට යවන්න. එතකොට ඒක ධන එකක් වෙනවා. මේ සම්පූර්ණ එක දැන් තනි පදයක් වෙලා තියෙනවා. මේ සම්පූර්ණ එක තනි පදයක්. l ඍණ a බෙදීම d කියන්නේ තනි පදයක්. එතකොට අරෙන් එන ඍණ එක මෙහෙට ආවම ධන එකක් වෙනවා. එතකොට පද දෙකක් වෙන්නේ. මේ සම්පූර්ණ එක තනි පදයක් එකතු කිරීම මේ අනිත් පදේ.
හරි සමානයි 1. ඒතර මේකේ මෙහෙම එක දැම්මොත් වැරදි. එහෙම එකක් එන්නේ නෑ. ඒක අර පදේට එකතු කරන්න බෑ. ඒක සම්පූර්ණ මේක තනි පදයක් නිසා. එහෙනම් වෙනම එකතු කිරීම එකතු කරන පද දෙකක් යනවා. මේක තමයි එන් උක්ත කිරීම. හරි ලියගන්න. ඊළඟ තමයි බලන්න මේක. ඒ පුනරීක්ෂණ අභ්‍යාස තියෙන ගානක් c සමානයි 5 බෙදීම 9 f ඍණ 32. මේ පැත්ත මුළු පදයක් සම්පූර්ණ ගත්තොත් තනි පදයක්. ඒතර මෙතන ගුණිතයක් තියෙනවා. වරහණ ඇතුලේ පද දෙකක් තිබ්බට මේ සම්පූර්ණ ප්‍රකාශනයේම තනි පදයක් මේ දකුණු පැත්ත. හරි. ඒතකොට මෙතෙන්දී උක්ත කරන්න කියලා කියන්නේ f උක්ත කරන්න. බලන්න f තියෙන තැන තනි පදයක් තමයි f තියෙන මේ වරහණේ ඇතුලේ. ඉතින් වරහණ ඇතුලේ තියෙන එකක් අපි ගන්න නම් මේ වරහණ අයින් කරගන්න වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ටික නැති වුණා නම් වරහණ ඉවත් වෙනව නේද? මෙන්න අපි මෙන්න මේ වරහණෙන් ගුණ වෙලා තියෙන එක අයින් කරගමු මුලින්ම. එනකොට 9න් බෙදිලා තියෙන්නේ. බෙදිච්ච 9ක් අයින් කරන්න අපිට පුළුවන් 9න් ගුණ කරා. 9න් ගුණ කරා මොකද්ද වෙන්නේ? මේ යට තියෙන 9 මේ ගුණ කරපු 9යි කපලා යනවා. ඉතින් සමීකරණය නිසා අනිත් පැත්තත් ඒ දේම කරන්න. මේ පැත්ත 9න් ගුණ කරා නම් අනිවාර්යයෙන් මේ පැත්තත් 9න් ගුණ කරනවා. එතකොට මෙතන 9යි කපලා යනවා. මේ පැත්තට යනවා 9යි c සමානයි 5 වැඩි කිරීම f ඍණ 32. මෙතන ගුණිතයක් දැම්මේ නැකත් එතන ගුණිතයක් තියෙනවා. ඒක දාන්නේ නැහැ. ඊට පස්සේ බලන්න මෙතන මේ 5 අයින් කරගත්තා නම් වරහන් ඉවත් වෙනවා. 5 අයින් කරන්න නම් 5න් බෙදිය යුතුයි. එතන මොකද වෙන්නේ? මේ 5යි කපලා යනවා. අර පැත්ත ඉතුරු වෙනවා f ඍණ 32 සමානයි 9යි c බෙදීම 5යි. හරි. දැන් මොකක්ද මේ පැත්ත? පද දෙකකට කැඩුනා. මෙතනත් මේ එක අඩු කිරීම ලකුණෙන් තමයි පද දෙක වෙන් වෙලා තියෙන්නේ. එක පදයක් f අනිත් පදය 32යි. ඉතින් මෙතෙන්දී f තනි කරගන්න ඕනේද මේ 32 ඉවත් විය යුතුයි. මේ තනි පදේ අපි මේ පැත්තට ගෙනියන්න. එතකොට මෙතන ඍණ 32 මෙහෙට ගියාම ධන 32ක් එනවා. 9යි c බෙදීම 5 ධන 32 සමානයි. ඔන්නම f උත්තර කරා. තියාගන්න. මේ ගාන බලන්න. මෙතන මේ ගානේ තියලා තියෙනවා r1 උක්ත කරන්න කියලා. ඉතින් අපි බලමු මෙතෙන්දී පද කීයක් තියෙනවද දකුණු පැත්තේ? මේ එක බෙදීම r1 කියන්නේ එක පදයක්. එක බෙදීම r2 කියන්නේ එක පදයක්. මෙන්න මේ සම්පූර්ණ තනි පදයක්. මේ සම්පූර්ණ තනි පදය. ඒතර මේ පැත්තේ පද දෙකක් තියෙනවා. එකතු කිරීම ලකුණෙන් තමයි එතන පද දෙක වෙන් වෙලා තියෙන්නේ. ඒ පද දෙකෙන් r1 තියෙන්නේ මේ පදේ විතරයි. එහෙනම් මෙන්න මේ පදේ මේ පැත්තට අවශ්‍ය නෑ. මේ පදය අයින් කරගන්න. එකතු කිරීම නිසා මේක මේ පැත්තට ගෙනියනවා. එතකොට මොකද වෙන්නේ? එකයට r ධන එකයට r දෙක මෙහෙට ආවම ඍණ එකයට r දෙකක් වෙනවා. අර පැත්තට ඉතුරු වෙන එකයට r1. දැන් මේ පදේ තමයි r1 තියෙන්නේ. හැබැයි r1 තියෙන්නේ හරේ. r1 හරේ තියෙන එකක් ලවයට ගේන්න පරස්පරය ගන්න වෙනවා. පරස්පරය ගෙන උඩයට මාරු කරා. ඉතින් සමීකරණයක එක පැත්තක පරස්පරය ගන්න නම් අනිවාර්යයෙන් මේ පැත්තෙත් පරස්පරය ගන්න ඕන. ඉතින් ප්‍රශ්නේ වෙන්නේ මේ පැත්ත පරස්පරය ගන්න මේක තනි භාග සංඛ්‍යාවක් වෙන්න ඕන. එක පදයක් වෙන්න ඕන. දැන් මේ පැත්තේ පද දෙකක් තියෙනවනේ. පද දෙකක් තියෙද්දි පරස්පරය මේකේ මෙහෙම පරස්පරය අඩු කිරීම මෙහෙම ගන්න බෑ. ඒ විදිහට ගන්න බෑ හේතුව පද දෙකක් නිසා. මේක එක පදයක් කරගන්න ඕන. එක භාග සංඛ්‍යාවක් කරගන්න ඕන. එහෙමනම් මේ දෙන්න එක පදයක් කරගන්න එහෙම නැත්නම් එක භාග සංඛ්‍යාවක් කරගන්න නම් මේ දෙන්නගේ පොදු හරය බලන්න ඕන. කැපිටල් R සහ R දෙකේ පොදු හරය මේ දෙකේ ගුණිතය කියන්නේ R දෙක. R වැඩි කිරීම සිම්පල් R දෙක. එතකොට මෙතන R දෙක කරන්න නම් මේක R දෙකෙන් උඩ යට වැඩි කරන්න මේක කැපිටල් R වලින් උඩ යටයි වැඩි කරන්න. එතකොට වෙන පොදු හරය R දෙක ආවා. මට මෙතන පොදු හරය R දෙක ගන්න පුළුවන්. ලවයට එනවා
එක වැඩි කිරීම r දෙක කියන r දෙක අඩු කිරීම r සමානයි මේ පැත්තේ ගියට r 1. දැන් මේක තනි පදයකට ආවා. මේ ඔක්කොම දැන් තනි පදයක්. එහෙම නැත්නම් තනි භාගයක්. භාග සංඛ්‍යාවක්. දැන් මෙතන අපිට r එක හොයන්න නම් පරස්පරය ගන්න. එහෙනම් r එක උඩට ඇවිල්ලා යටට 1 එනවා. r එක බෙදීම 1. r එක එකෙන් බෙදුවත් උත්තරේ r මනේ. දැන් මෙතනත් වෙන්නේ පරස්පරය. ඒ කියන්නේ r දෙක ළවයට යනවා. r දෙක ඍණ r යට යනවා. ඔන්න මෙතෙන්දී r එක උක්ත වුණා. හරිද ළමයි? හරි. ඔක ලියාගන්න. ඊළඟට 23 එක අභ්‍යාසය තියෙනවා. පළවෙනි ගාන p වර්ග සමානයි u වර්ග p වර්ග ඍණ u වර්ග සමානයි 2a s. මෙන්න මේක u උක්ත කරන්න කියලා කියන්නේ. u උක්ත කරන්න. හරි. එතකොට බලන්න u තියෙන්නේ කොතනද කියලා. u තියෙන්නේ මෙන්න මේ සමීකරණ මෙතන. මෙන්න මේ පැත්තේ නේද? වම් පැත්තේ තියෙන්නේ වම් පැත්තේ මේ පදේ තියෙන්නේ. වම් පැත්තේ පේන පද දෙකක් තියෙනවා. මේ අඩු කිරීම ලකුණෙන් මේ පද දෙක වෙන් වෙලා. එක පදයක් p වර්ග අනිත් පදය u වර්ග. ඒතර මේ පැත්තේ මෙන්න මේ u වර්ග තියලා මේ පදය අයින් කරන්න. මෙතන තියෙන්නේ එකතු කිරීම ධන v වර්ගයක්. හැමතිස්සෙම ලකුණ තියෙන්නේ එයාගේ ඉදිරියේ. ධන v වර්ගය අර පැත්තට ගෙනියන්න. මෙතන ඉතුරු වෙන්නේ ඍණ u වර්ග. හරිනේ? ඍණ u වර්ගයක් ඉතුරු වෙන්නේ. ඍණ u වර්ග සමානයි 2as. මේ ධන v වර්ගයටම ඍණ v වර්ගයක් වෙනවා. හරි. දැන් මෙතන පොඩි ප්‍රශ්නයකට තියෙනවා උක්ත කරන්න ඕන එක ඍණ වෙලා. ඍණ u වර්ගනේ. උක්ත කරන්න ඕන නිසා උක්ත කරන්න ඕන එක ඍණ උනොත් අපි එයා ධන කරගන්නවා. මේ ඍණ එකක් තියෙන්නේ. කියන්නේ ඍණ එකෙන් ගුණ වෙලා තියෙන්නේ. ඍණ එකෙන් ගුණ වෙච්ච නිසා මේක ධන කරන්න නම් ඍණ එකෙන් බෙදන්න දෙපැත්තම ඍණ එකෙන් බෙදන්න. එතකොට මෙතන ධන u වර්ගයක් කරනවා. මේක ඍණ එකෙන් බෙදෙනවා. එතකොට ඍණ එකෙන් බෙදද්දී මේ පද දෙකම ඍණ එකෙන් බෙදෙනවා. වෙන වෙනම පද දෙකම ඍණ එකෙන් බෙදන්න. 2as බෙදීම ඍණ 1 කියන්නේ ඍණ 2as. ඍණ v වර්ග බෙදීම ඍණ 1 කියන්නේ ධන 1. ඔය එක ක්‍රමයක්. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. අපි මෙතෙන්දී ඍණ u වර්ග නිසා මෙයානේ හොයන්න ඕන. ඍණ u වර්ග මෙහෙට ගෙනියනවා. ඍණ u වර්ග මෙහෙට ගියාම ඍණ u වර්ග අනිත් පැත්තට ගෙනියනවා. සමාන ලකුණ එහා පැත්තට. එතකොට එයා මොකද්ද වෙන්නේ? ධන u වර්ගයක් වෙනවා. ඍණ u වර්ග අනිත් පැත්තට ගියාම ධන u වර්ගයක්. u වර්ග මෙහෙට යවලා එක පැත්තක තනි කරගෙන අනිත් ඒවා මේ පැත්තට ගෙනියනවා. නම් ඍණ u වර්ග මේ පැත්තට ගෙනිච්චා ධන 2as මෙහෙට ගෙනියනවා. ධන 2 මේ as මෙහෙට ගෙනාට පස්සේ ඍණ 2as වෙනවා. අර පැත්තේ v වර්ගය ඍණ 2as. එහෙමත් පුළුවන්. ඒතර මෙතන මෙතන v වර්ග. ඒතර වර්ග වෙනවා. මෙතන ධන v වර්ග ඍණ 2as ඍණ 2as ඍණ. මේ දෙකම හරියි. මම හිතන්නේ මේ ක්‍රමයේ ලේසි කියලා. නිසා අපි ඒ විදිහට හදමු ඕලා. තේරුණානේ කරපු විදිහ. ඍණ u වර්ග මේ පැත්තට ගෙනිච්චා එක පැත්තකට ඉතුරු ටික ඔක්කොම මේ පැත්තට ගෙනාවා. එහෙනම් මේ පැත්තේ v වර්ග තියෙනවා. මේ ධන 2as මෙහෙට ගෙනාවා ඍණ 2as වෙනවා. ඉතින් මෙතන u වර්ගයක් තියෙන්නේ. u වර්ගයෙන් අපිට u ඕන. ඒතකොට වර්ග ප්‍රකාශනය වර්ගයක් තියෙන එකක්. මේ වර්ගය අයින් කරගන්න අපිට කරන් තියෙන්නේ වර්ග මූලය ගන්න එක. එහෙමනම් අපි වර්ග මූලය ගන්න ඕන මේ පැත්තේ සමාන ලකුණෙන් වම් පැත්ත. වර්ග මූලය ගත්ත කියන්නේ අනිවාර්යෙන් අනිත් පැත්තෙත් වර්ග මූලය ගත යුතුයි. සමීකරණයක එක පැත්තක කළ යුතුයි අනිත් පැත්තෙත් කළ යුතුයි. ඒතර මෙතන වර්ග මූලය ගන්නකොට මෙහෙම වර්ග මූලය ගන්න බෑ. තේරුණේ? මේ විදිහට ගන්න බෑ. මේ පැත්තේ තියෙන සියලු මේවාගේ වර්ග මූලය ගත්තා. ඒ වගේ මේ පැත්තේ සියලු මේවාගේ වර්ග මූලය ගන්න ඕනේ. එහෙනම් මෙහෙම ගත්තොත් හරියි. කියන්නේ u වර්ගයේ වර්ග මූලය.
වම් පැත්තේ ප්‍රකාශනයේ වර්ගමූලය ගත්තා. එහෙනම් දකුණු පැත්තේ මුළු ප්‍රකාශනයේම වර්ගමූලය ගන්න ඕන. එහෙනම් මෙන්න මේ විදිහට තමයි එන්නේ. මෙහෙම ගත්තොත් හරි. එහෙම ගන්න බෑ. දැන් බලන්න වර්ගයේ වර්ගමූලය ගත්තම වෙන්නේ මොකද්ද? මේ වර්ගයේ වර්ගමූල ලකුණයි කපලා යනවා. ඉතුරු වෙන්නේ u පමණයි. වර්ගයේ වර්ගමූලය ගන්නකොට ඒ අදේ විතරයි ඉතුරු වෙන්නේ කියන්නේ වර්ගයේ වර්ගමූලයයි නැති වෙලා කැපිලා යනවා. හේතුව එහෙම වෙන්න හේතුව තමයි වර්ගමූලය කියන්නේ මෙන්න බලන්න වෙන හේතුව u වර්ගයේ වර්ගමූලය. වර්ගමූලය කියන්නේ භාග බලය. මේ වර්ගමූල ලකුණෙන් කියන්නේ භාග බලය කියන එක. හරි. එහෙනම් මෙතන දර්ශක පාඩම බලයක බලයක් ගද්දි මොකද වෙන්නේ? ගුණිතයක් වෙනවා. ඒ කියන්නේ දෙක වැඩි කිරීම භාගයක් වෙන මෙතන 2යි කපලා ගියා. u වල පළවෙනි බලය කියන්නේ u. ඔන්න ඔය විදිහට තමයි වර්ගමූලයයි වර්ගයයි කපලා යන්නේ. නෝ වර්ගයේ වර්ගමූලයයි කැපිලා යනවා. ඉතුරු වෙන්නේ u පමණයි. u සමානයි එහෙනම් v වර්ග ඍණ 2as වල වර්ගමූලය. දැන් මේ කාණ පුළුවන් මෙතන v වර්ගයේ වර්ගමූලය v ඍණ 2as වල වර්ගමූලකේ ලියන්න බැරිද? ලියන්න පුළුවන්. ලියන්න බෑ. හේතුව වර්ගමූලය අරගෙන තියෙන්නේ මෙයාගේ පමණක් නෙවෙයි. මෙතන මේ මුළු ප්‍රකාශනයම. එතකොට මේ සම්පූර්ණ එකේම ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. මෙතන මේ පද දෙකක් තියෙන අඩු කිරීමක් තියෙන. මෙයා තනි පදයක් නම් එහෙම ගන්න පුළුවන්. මෙතන ගුණිතයක් තිබ්බනම් ගන්න පුළුවන්. දැන් මෙතන අඩු කිරීමක් පද දෙකක් නිසා වෙන වෙනම ගන්න බෑ. එහෙනම් එකටම තමයි ගන්න වෙන්නේ. නම් මේක හරි. නම් උත්තරේ මේ. ඊට වඩා සුළු කරන්න. හරි. හරි ඔක ලියා ගන්න. ඊළඟ එක a වර්ග ධන b වර්ග සමානයි c වර්ග. මෙතනින් යුක්ත කරන්න b යුක්ත කරන්න. බලන්න එතන වම් පැත්තේ තියෙනවා පද දෙකක්. එතන b තියෙන පදයේ තියෙන අනිත් පදය අයින් කරන්න. b දන්න නිසා ඒක එහෙම තියලා අනිත් එක අනිත් පැත්තට ගෙනියන්න. එහෙනම් ඉතුරු වෙන්නේ b වර්ග මේ a වර්ග මේ පැත්තට ගෙනියන්න. c වර්ග ඍණ a වර්ගයක් වෙනවා. මේ b වර්ගය. ඉතින් b වර්ගයේ b හොයන්න අවශ්‍ය නිසා වර්ගමූලය ගන්න. එතකොට මේ පැත්තේ මුළු ප්‍රකාශනයේම වර්ගමූලය ගන්න. ප්‍රකාශනයේ පද දෙකක් තියෙනවා. පද දෙකේම වර්ගමූලය තමයි ගන්නවා. මෙතන වර්ගයට වර්ගමූල නැති වෙලා b ඉතුරු වෙනවා. මෙතන මෙහෙම ලියන්න බෑ. c ඍණ a කියලා ලියන්න පුළුවන්. සම්පූර්ණ වැරදි. හේතුව මෙතන පද දෙකක්. පද දෙකේම එකපාර. ඒතර මෙතන අඩු කිරීම ලකුණක් තියෙන. ඒකයි පද දෙකක් වෙලා තියෙන්නේ. ඒ පද දෙකේ එහෙම වෙන වෙනම ගන්න බෑ. මෙයා ගුණිතයක් තිබ්බනම් පුළුවන්. තනි පදයක්. හරි. ඒ නිසා මේකේ වෙන වෙනම වර්ගමූලය ගත නොහැක. එතකොට පිළිතුර වෙන්නේ c වර්ග ඍණ a වර්ගයේ වර්ගමූලය මේක ඊට වඩා සුළු කරන්න බෑ. හරි. හරි. ලියාගන්න. ඊළඟ එක බලන්න ඊළඟ v සමාන a වර්ග h බෙදීම 3යි. මේකේ a යුක්ත කරන්න. මෙතන සම්පූර්ණ තනි පදයක් ගුණිතයක් සහ බෙදීමක්. a වර්ග h වලින් ගුණ වෙලා 3ෙන් බෙදලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී a වර්ග යුක්ත කරගන්න ඕනේ. a යුක්ත කරන්න නම් මෙන්න මේ දෙන්න අයින් වෙන්න ඕනේ. h සහ 3. මුලින්ම අපි මේ 3 අයින් කරගමු. 3ෙන් බෙදලා තියෙන නිසා මේ බෙදිච්ච 3 අයින් වෙන්න නම් 3ෙන් ගුණ කරන්න. මේ පැත්තත් 3ෙන් ගුණ කරන්න. b වැඩි කිරීම 3යි කියන්නේ 3යි v සමානයි. මේ පැත්ත 3යි 3යි කපලා යනවා. ඉතුරු වෙන්නේ a වර්ග h. හරිද? ඒ කියන්නේ a වර්ග වැඩි කිරීම h තියෙන මෙතන වැඩි කිරීම ලකුණ නොදැම්මට එහෙමයි තියෙන්නේ. දැන් බලන්න අපිට මෙතනින් a වර්ග තනි කර ගන්න ඕන. එහෙනම් මෙන්න මේ h අයින් විය යුතුයි. ඉතින් h අයින් වෙන නම් h වලින් බෙදන්න දෙපැත්තම මෙතන h කපලා යනවා. 3යි v බෙදීම h සමානයි a වර්ග. දැන් බලන්න අපිට a යුක්ත කරන්න ඕනේ. මේ වර්ගයක් තියෙන නිසා වර්ගය අයින් කරන්න නම් වර්ගමූලය ගන්න. මේ පැත්තේ සියලුම ඒවාගේ වර්ගමූලය ගන්න. තියෙන සියලුම ඒවාගේ. එතන මොකද වෙන්නේ මේ a වර්ගයේ මුල් ලකුණයි වර්ගයේ වර්ගමූල ලකුණ අයින් වෙලා ඉතුරු වෙන්නේ a සමානයි අනිත් පැත්තේ 3යි v බෙදීම h වර්ගමූලය.
එතන මේ වගේ වර්ගමූල ගන්න බෑ. අපිට වර්ගමූල ගන්න පුළුවන් 9 වර්ගමූලේ 16. එතන 9 කියන්නේ 3 වර්ගයේ වර්ගමූල. 16 කියන්නේ 4 වර්ගයේ වර්ගමූලය. වර්ගයේ වර්ගමූල නැති වෙලා 3 එනවා මෙතන 4 එනවා. ඒ වගේ x වර්ගයේ වර්ගමූලය කියන්නේ x. ඔන්න ඔය විදිහට වර්ගමූල හොයන්න පුළුවන්. එතන මේ වගේ ඒවා හොයන්න බෑ. එහෙනම් අවසාන පිළිතුර මේ. සටහන් කරගන්න. ඊළඟ එක බලන්න මේ 23 එක අභ්‍යාසය වලගේ 6 වෙනි ගානේ මේක උත්තර කරන් කියන්නේ u. දැන් බලමු u තියෙන්නේ කොතනද කියලා. මේ පැත්තේ u නැහැ. මේ පැත්තේ තියෙන මේ සම්පූර්ණ එක ගත්තොත් තනි පදයක්. ගුණිතයක් තියෙන තනි පදයක්. ඒතර මේ පදේ ඇතුලේ තමයි u තියෙන්නේ. නම් පදයක් වරහන ඇතුලේ u තියෙනවා නම් අනිවාර්යයෙන් මේ වරහන ඉවත් කරගත යුතුයි. වරහන ඉවත් කරන්න නම් මෙන්න මේ ටික ඉවත් විය යුතුයි. ඒ එකකමයක්. නැත්නම් අපිට පුළුවන් මේ ටිකෙන් මේ දෙන්න වැඩි කරලා වරහන ඉවත් කරගන්න. මේ ගන්න හැටියට ඒක අමාරුයි. දැන් මෙන්න මේ දෙන්න නැති කරගමු. දෙකෙන් බෙදලා තියෙන නිසා මම දෙකෙන් ಗುಣ කරනවා දෙපැත්තම. v වර්ග ඍණ u වර්ග වැඩි කිරීම 2. ඒතකොට මොකක්ද වෙන්නේ? මේ 2 කපලන දෙනින් 2 ඉවත් වෙනවා. මේ පැත්තට 2 e ලැබෙනවා. 2 සමානයි m වාරයක් v වර්ග ඍණ u වර්ග. දැන් ඊළඟට මේ m අයින් කරගන්න. m අයින් කරගන්න නම් m වලින් බෙදන්න. මේ පැත්තත් m වලින් බෙදන්න. m කපල යනවා. අර පැත්ත ඉතුරු වෙනවා v වර්ග ඍණ u වර්ග සමානයි 2 e බෙදීම 1. බලන්න. දැන් බලන්න u මෙතන ඍණ u වර්ගයක් තියෙන්නේ. පද දෙකක් තියෙනවා. v වර්ග එක පදයක් u වර්ග එක පදයක්. ඒතකොට මෙයා ඍණ. අඩු කිරීම ලකුණනේ පද දෙක වෙන වෙලා. ඒතර v වර්ග අයින් වුණොත් මේ පැත්ත ඉතුරු වෙන ඍණ u වර්ග. ඍණ u වර්ගවත් උත්තරයට ඍණ එන නිසා u වර්ග අපි හොයන්න ඕන එක ධන කරගන්න. ඒක නිසා මම u වර්ග මේ පැත්තට ගෙනියනවා. ඍණ u වර්ග මෙහෙට ගියාම ධන u වර්ගයක් එනවා. මේ ටික මෙහෙට ගෙනියනවා. ඔන්න මේ දෙකම එකපාරම කරන්නම්. ඍණ u වර්ග මේ පැත්තට ගෙනියන්න ධන u වර්ගයක් එනවා. මේ පැත්ත තනි කරගන්න u. තනි කරගන්න ඕන නිසා මේක පැත්ත මේක අනිත් පැත්තට ගෙනියන්න. එකපාරම මම කරන මේක පේන දෙකෙන් කරන්න අවශ්‍යයි කරන්න නැති අය එකපාරෙන් කරලා ප්‍රශ්නයක් නැහැ. ඒතර මේක අර පැත්තට ගෙනියන්න. අර පැත්ත ඉතුරු වෙන්නේ v වර්ග. u වර්ග මේකට ගෙනාම ඉතුරුනේ v වර්ග. දැන් මේක මේ පැත්තට අවශ්‍ය නැහැ. ඒක මෙයා අනිත් පැත්තට ගෙනියන්න. ඍණ 2 e බෙදීම m. හරි. ඔන්න. දැන් අපිට ඕන u වර්ග තියෙන්නේ u ඕන. u ඕන නම් මොකද කරන්නේ? වර්ගමූලය ගන්න. මේ පැත්තේ වර්ගමූලය ගන්නවා. මේ පැත්තේ සියලු මේ වගේ වර්ගමූලය. මුළු ප්‍රකාශනයේ වර්ගමූලය. ඒතර මෙතන වර්ගයේ වර්ගමූලය කපලා යන u සමානයි v වර්ග ඍණ 2 e බෙදීම m වල වර්ගමූල. මේක ඊට වඩා සුළු කරන්න බැහැ. ඒක තමයි අවසාන පිළිතුර. සටහන් කරගන්න. බලන්න මේ 23 එක අභ්‍යාස දෙවෙනි ප්‍රශ්නය 1. t සමානයි 2 5 වාරයක් l බෙදීම g වල වර්ගමූලය මෙන්න ප්‍රශ්නය. මේකේ උත්තර කරන්න කියලා කියන්නේ g. g උත්තර කරන්න. බලන්න try කරමු. බලමු g තියන්නේ මෙන්න මේ දකුණු අත පැත්තේ මේ සම්පූර්ණ එක පදයක්. මේ ගුණිතයක් මෙතින් 2 ගුණ කිරීම 5 ගුණ කිරීම l බෙදීම g. සම්පූර්ණ තනි පදයක්. මේ තනි පදයේ g තියෙන්නේ මේ වර්ගමූලය ඇතුලේ. ඉතින් වර්ගමූලය ඇතුලේ තියෙන එක අපිට එකපාරම එළියට ගන්න බෑ. අපි මේ වර්ගමූල ලකුණ ඉවත් කරගත යුතුයි. වර්ගමූල ලකුණ ඉවත් කරගත්තොත් තමයි අපිට එළියට ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මුලින්ම මේ වර්ගමූල ලකුණ ඉවත් කරගමු. කොහොමද වර්ගමූල ලකුණක් ඉවත් කරන්නේ? වර්ගමූල ලකුණක් ඉවත් කරන්න නම් අපි මේක වර්ග කළ යුතුයි. අනිත් ප්‍රතිවිරුද්ධ දෙයක්. වර්ග එකක් නම් වර්ගමූල ගත්තාම වර්ගය අයින් වෙනවා. ඒ වගේම වර්ගමූලයක් නම් වර්ග ගත්තාම වර්ගමූලය අයින් වෙනවා. ඒක නිසා මෙයා මම වර්ග කරනවා.
වර්ග කරාම අර කලින් විදියම තමයි x කියන්නේ මේ වර්ගමූල ගුණය කියන්නේ භාගවන බලේ දෙවන බලය. ඒතකොට මෙතනත් ගුණිතය x වල භාගයේ දෙවන බලය කියන්නේ භාගය වැඩි කිරීම 2. බලයක බලයක් ගත්ත ගුණිතයක්. ඒතකොට මේ කපල යන x වල 1 කියන්නේ x. ඒතර අනු බලන්න. වර්ගමූලයක් වර්ග කරගම වර්ගමූල නැති වෙන. ඒ වගේම තමයි කලින් කරා වර්ගයක් තියෙන එකක් වර්ගමූලය ගත්තාම ඒ වර්ගයේ වර්ගමූලය කපල යනවා. මෙතනත් ඒ විදිහම තමයි. ඒක නිසා අපි කල යුත්තේ මේකේ වර්ග කළ යුතුයි මේ වර්ගමූලය අයින් වෙන්න. ඉතින් මේක පමණක් වර්ග කරන්න බෑ. මේ සියලුම වර්ග කරන්න ඕන. සමාලකුණේ මේ පැත්ත වර්ග කරන්න, සමාලකුණේ මේ පැත්ත තියෙන සියලුම වර්ග කරන්න. එහෙනම් මම මේ පැත්ත වර්ග කරත් t වර්ග සමානයි මේ පැත්ත 2යි 5 වැඩි කිරීම L බෙදීම G වල වර්ගමූලයේ වර්ග. ඔන්න. ඔය එක ක්‍රමයක් තව පොඩි ක්‍රමයක් තියෙනවා මම එකක් කියලා දෙන්නම්. මෙන්න එක විදියක්. ඒ කියන්නේ මේ පැත්ත සියලුම ඒවා වර්ග කරනවා වගේ මේ පැත්තේ සියලුම ඒවා වර්ග කරන්න. ඒතර මෙතන කොහොමද t වර්ග සමානයි මේකේ සියලුම ඒවාගේ දෙවන බලය ගන්න. දෙකේ දෙවන බලය 5 වල දෙවන බලය L බෙදීම G වල වර්ගමූලයේ දෙවන බලය. බලන්න දෙකේ දෙවන බලය කියන්නේ 4යි 5 වල දෙවන බලය කියන්නේ 5 වර්ග. මෙතන L බෙදීම G වර්ගමූලයේ වර්ගය කියන්නේ වර්ගමූල නැති වෙනවා. ඉතින් වෙන්නේ L බෙදීම G පමණයි. හරි. right. දැන් මොකද කරන්නේ? දැන් මෙතන මම සුළු කරන්න t වර්ග සමානයි 4යි 5 වර්ග වැඩි කිරීම L බෙදීම G. ඔන්න විදිහට මින් යටට G එන්නේ. ලැබෙන් ගුණ කරන්න. හරෙන් ගුණ කරා. මේක එකනේ තියෙන්නේ. හරිද? එතකොට දැන් G මෙතන තියෙන්නේ. දැන් G යුක්ත කරන්න ඕන. කලෙත්තේ මොකද්ද? හරස් ගුණිතය දාන්න. අර දැන් G යටනේදී පරස්පරය ගත්තත් ඒත් ආයේ මෙයා එනවනේ. ඒක නිසා මොකද කරන්න ඕන? දේශී හරස් ගුණිතය ගන්න. මෙතන තියෙන්නේ 1. මේ කතිරහැලියට ගුණ කරන්න හරස් ගුණිතය G වැඩි කිරීම t වර්ග කියන්නේ G t වර්ග සමානයි 1 වැඩි කිරීම 4යි 5 වර්ගය කියන්නේ 4යි 5 වර්ගයම තමයි. ඊට පස්සේ යන්නේ G t වර්ග වලින් G යුක්ත කරන්න අවශ්‍යයි. එමනම් මෙන්න මේ t වර්ග ඉවත් විය යුතුයි. t වර්ග ඉවත් කරන්න නම් අපි t වර්ගයෙන් බෙදන්න අනිත් පැත්තත් එහෙනම් t වර්ගයෙන් බෙදන්න 4යි 5 වර්ග L බෙදන්න t වර්ග. එතන මෙතන t වර්ග කපලා යනවා. G සමානයි 4යි 5 L බෙදීම t වර්ග. 4යි 5 වර්ග. ක්‍රම විදිහට තමයි G යුක්ත කරන්නේ. හරිනේ? හරි ක්ලියර්. ඔව් මම කියවනේ මෙතන තව ක්‍රමයක් තියෙනවා කියලා. අපිට පුළුවන් මෙහෙම මේ G හොයන්න තියෙන තැන වර්ගමූලය ඉතිරි කරගෙන මේ ටික ඉවත් කරගන්න පුළුවන්. ඉවත් කරනවා කියන්නේ 2යි 5 අයින් වෙන්න නම් 2යි 5 වලින් බෙදනවා. ඔන්න පොඩ්ඩක් බලාගන්න. එමනම් මෙතන t බෙදීම 2යි 5 සමානයි L බෙදීම t වල වර්ගමූලයක් ලැබෙනවා. ඔන්න ඔය විදිහට ලැබෙයි. හරි. එතකොට මම මේක මකන්න. මෙතෙන්දී බලන්න G තියෙන්නේ මෙතන. වර්ගමූලය ඇතුලේ නිසා වර්ගමූලය අයින් කරන්න නම් දෙපැත්තම වර්ග කරන්න. t බෙදීම 2යි 5 මේ සම්පූර්ණ එක වර්ග කරනවා. අර පැත්තේ සම්පූර්ණ එක වර්ග කරාම මොකද වෙන්නේ? වර්ගමූලයේ වර්ගේ ඉවත් වෙලා යනවා. නම සම්පූර්ණ එක වර්ග කරා. මේ පැත්ත වර්ග කරන්න සියලු මේ වර්ග දෙවන බලය ගන්න. t වල දෙවන බලය t වර්ග, දෙකේ දෙවන බලය 4යි, 5 වල දෙවන බලය 5 වර්ග වන විදිහට. මේ වරහන් ඇතුලේ තියෙන සියලු මේ දෙවන බලය. එතකොට මේ පැත්තේ වර්ගමූලයේ වර්ගේ නැති වෙලා L බෙදීම ගියක් වෙනවා. මේකෙදිත් මේ මහරස් ගුණිතය දාලා මෙතෙන් තියෙනවා මේ ගුණ කරාම dt වර්ග සමානයි 4යි 5 වර්ග L. ඒතර ඒක t වර්ගයෙන් බෙදුවා නම් කලින් උදාහරණ විදිහට දෙපැත්තම t වර්ගයෙන් බෙදන්න. එතකොට g යුක්ත වෙනවා t වර්ග කපලා යනවා. g සමානයි 4යි 5 වර්ග L බෙදීම t වර්ගය. ඔන්න ඔය විදිහට තමයි g යුක්ත කරන්නේ. ඉතින් මේ විදිහ කරන්න පුළුවන් කැමති විදිය. තමයි බලන්න ඊළඟ ගාන. මෙතන තියෙන m මුක්ත කරා. බලන්න මේ භාග බලයක් දාලා තියෙන්නේ. භාග බලය කියන්නේ මොකද්ද? වර්ගමූලයම තමයි. මේ වර්ගමූල ගුණට තමයි භාග බලය කියලා කියන්නේ.
එතකොට මෙතනත් මේ m තියෙන වර්ගමූලයේ ඇතුලේ නිසා වර්ගමූල ලකුණ අයින් කරගන්න. වර්ගමූල ලකුණ අයින් කරන්න නම් අපි වර්ග කළ යුතුයි. මේ සියලුමේ වර්ග කරන්න. ඒ වගේම මේ පැත්තත් එහෙනම් වර්ග කරන්න. මෙතන සියලුම පදේ මම මේ භාග බලේ මොකද කරන්නේ? වර්ග කරනවා. භාග බලය ගැන වර්ගමූලය කියලා ලියන්න පුළුවන්. මේ පැත්තේ මා තීට වර්ග සමානයි. භාග බලයේ භාගයේ දෙවන බලයේ මොකක්ද වෙන්නේ? කපල යනවා. ගුණිතයක්නේ. බලයක බලය කියන්නේ ගුණිතයක් කියන්නේ භාගය වැඩි කිරීම දෙකයි කියන කපල යනවා. ඒතර වර්ගමූලය අයින් වෙලා ඉතුරු වෙන්නේ 3යි rt බෙදීම m. දැන් මෙතන තියෙන්නේ 1. m මුක්ත කරන්න නම් හරස් ගුණිත දාන්න අර කලින් වගේ m වැඩි කිරීම θ වර්ග කියන්නේ m θ වර්ග සමානයි 3යි rt. හරිද? දැන් මෙතෙන්දි m θ වර්ගයෙන් වැඩි වෙලා තියෙන නිසා m මුක්ත කරගන්න ඕන නිසා θ වර්ගයෙන් බෙදන්න. මේ පැත්තත් θ වර්ගයෙන් බෙදන්න. θ වර්ග කපල යනවා m සමානයි 3යි rt බෙදීම θ වර්ගයක් කියලා. හරිද? හරි. ඉක්මනට ලියා ගන්න. මේ බලන්න ඊළඟ ගාන මේකේ උක්ත කරන්න තියෙන්නේ b. සිම්පල් b උක්ත කරන්න. හරි මොකද කරන්නේ? දකුණු අත පැත්ත බලන්න. එතකොට b තියෙන්නේ මෙන්න මෙතන. මේ සියල්ලම තනි පදයක්ද පද දෙකක්ද? පද දෙකක්. හේතුව මේ එකතු කිරීම ලකුණක් තියෙන නේද? මේ එකතු කිරීම ලකුණෙන් මේ පද දෙක වෙන් වෙලා තියෙනවා. ඒ එක පදයක් a අනිත් එක b වල වර්ගමූල. හරි ලේසි. එතකොට එහෙනම් b තියෙන්නේ මේ පදේ නිසා මේ පදේ අවශ්‍ය නැහැ මේ පැත්ත. මේ පදේ මේ පැත්තෙන් අයින් කරන්න. මේ පදේ තනි කරගන්න මේ පැත්ත. එහෙනම් මේ a මෙහෙට ගෙනියන්න. ධන a එකක් තියෙන අර පැත්තට ගියාම ඍණ a එකක් වෙනවා. මෙතන ඉතුරු වෙන්නේ b වල වර්ගමූලය. දැන් වර්ගමූලය අයින් කරන්න ඕන. කුමක් කළ යුතුද? මේ වර්ගමූලය අයින් කරන්න මේ පැත්ත වර්ග කරන්න. එසේනම් මේ පැත්තේ තියෙන මුළු ප්‍රකාශනයම වර්ග කරන්න. වෙන වෙනම නොවේ. මුළු ප්‍රකාශනය. ඒතකොට මේක වරණක් දාලා ඔය විදිහට ලියා ගන්න. මෙහෙම ලියුවොත් ඒකේ අර්ථය වෙනස්. ඒ කියන්නේ a වල වර්ගයක් ගත්ත වගේ. s වල වර්ග කරගෙන මේ වගේ මුළු ප්‍රකාශනයම නිසා වරණක් දාලා වර්ග. දැන් මෙතන වෙන්නේ වර්ගමූලයේ වර්ගය කපල යනවා. ඉතුරු වෙන්නේ b සමානයි s ඍණ a වල වර්ගය. ඊළඟ ගාන බලන්න. 4යි p වර්ගමූලය සමානයි q. මෙතනින් p උක්ත කරන්න තියෙන්නේ. p තියෙන්නේ මෙතන. මෙතන 4 වැඩි කිරීම p වල වර්ගමූලය. වර්ගමූලය ඇතුලේ p තියෙන්නේ. මුලින්ම අපි මේ එළියෙන් තියෙන එක නයින් කරන්න. 4ෙන් ගුණ වෙලානේ. 4ෙන් ගුණ වෙච්ච නිසා මම 4ෙන් බෙදනවා දෙපැත්තම. ඊට මේ 4 කපල යනවා. ඉතුරු වෙන්නේ p වල වර්ගමූලය සමානයි q බෙදීම 4යි. දැන් වර්ගමූලය තියෙන්නේ වර්ගමූලය ඇතුලේ තමයි p තියෙන්නේ. ඉතින් වර්ගමූලය අයින් කර ගන්න ඕන. වර්ගමූලයක් අයින් කරන්න නම් කරන්න තියෙන්නේ වර්ග කිරීම නිසා මේ පැත්තේ මුළු ප්‍රකාශනයම වර්ග කරන්න. ඒ විදිහට වරහණක් දාලා වර්ග කරන්න. එතන වර්ගමූලයේ වර්ගය අයින් වෙලා p ඉතුරු වෙනවා සමානයි. මේ පැත්තේ වර්ග කරලා උත්තරේ ගන්න පුළුවන්. q වල වර්ගය q වර්ග බෙදීම 4 වර්ගය 16යි. මොන පිළිතුර ලියා ගන්න ඉක්මනට. හරි ළමයි බලන්න ඊළඟ ගාන. මේකේ උත්තර කරන්න තියෙන්නේ h. බලමු h කොතනද තියෙන්නේ කියලා. h තියෙන්නේ මෙන්න මේ වර්ගමූල ලකුණ ඇතුළේ. ඉතින් අපි එනම් h හොයන්න නම් මේ වර්ගමූල ලකුණ අයින් කරගත යුතුයි. වර්ගමූල ලකුණ ඇතුලේ පද දෙකක් තියෙනවා. මේ එකතු කිරීම ලකුණේ පද දෙක වෙන් වෙලා තියෙනවා. එහෙමනම් අපි මුලින්ම මේ වර්ගමූලයේ ಗುಣ වෙලා තියෙන ටික අයින් කරගමු. මෙන්න මේ දෙන්නගෙන් නේද ಗುಣ වෙලා තියෙන්නේ. ඒ දෙන්න අයින් කරගත්තා නම් මුලින්ම හරි. මුලින්ම එනම් මේ 5r අයින් කරගන්න මම බෙදනවා 5r වලින්. එහෙනම් මේ පැත්තත් බෙදන්න 5r වලින්. හරිද? එතකොට මෙතන ඉතුරු වෙනවා a බෙදීම 5r සමානයි. එතන 5r කපලා යනවා h වර්ග ධන r වර්ගයේ වර්ගමූලයක් තුනේ. දැන් ඔන්න වර්ගමූල වර්ගමූල ලකුණ කියනවා. වර්ගමූල ලකුණ අයින් කරගමු.
වර්ගමූල ලකුණු අයින් කරන්න වර්ග කරන්න මේ මුළු ප්‍රකාශනයම මේ පැත්තේ සියලුම පද ටික වර්ග කරන්න. මුළු ප්‍රකාශනයම වර්ග කරන්න. එහෙනම් මේ සියල්ලම වර්ග කරනවා. අර පැත්ත අතේ h වර්ග ගන්න r වර්ගයේ වර්ගමූලය වර්ග කරනවා. එතකොට මේ වර්ගයේ වර්ගමූල ලකුණයි කපල යනවා. මේ පැත්තේ ඉතුරු වෙන්නේ h වර්ග ගන්න r වර්ග පමණයි. සමානයි මේ පැත්තේ වර්ග කරන්න a වර්ග බෙදීම 5 වර්ග r වර්ග සියලු මේවාගේ වර්ග 5 වර්ග r වර්ග හරි ඊපස්සේ h වර්ග උක්ත කිරීමට අවශ්‍ය නිසා උක්ත කිරීමට අවශ්‍ය නම් මේ ධන r වර්ග පද දෙකක් නේ මෙන්න මේ r වර්ග අයින් වෙන්න ඕන ඒක මේ පැත්තට ගෙනියන්න එහෙනම් පැත්ත මාරු කරලා ලියනවා h වර්ග මුලින් ලියලා ඒ පැත්තේ තියෙන දැන් h වර්ග විතරයි r වර්ග මෙහෙට ගෙනියන්න අර පැත්තේ තියෙනවා a වර්ග බෙදීම 5 වර්ග r වර්ගයෙන් අඩු කරන්න r වර්ගය ඔන්න h වර්ග උක්ත වුණා දැන් අපිට h වර්ග නෙවෙයි ඒක මොකක්ද h ආන්නේ මේ වර්ගයක් තියෙන එකක් අයින් කරගන්න නම් මොකක්ද වෙන්න ඕනේ වර්ග අයින් වෙන්න නම් වර්ගමූලය ගත යුතුයි එහෙනම් මේ පැත්තේ වර්ගමූලය ගන්න ඒ වගේම අර පැත්තේ සියලු මේ වගේ වර්ගමූලය ගන්න පද දෙකක් තියෙන මේ පැත්තේ මේක එක පදයක් මේක එක පදයක් ඒ සියලුම මුළු ප්‍රකාශනයම වර්ගමූල දැන් වර්ගයේ වර්ගමූලය කපලා යන ඉතුරු වෙන h සමානයි අර පැත්තේ අර පිළිතුරමයි ඊට වඩා සුළු වෙන්නේ නැත හේතුව එතන වර්ගමූලය ගන්න බෑ වෙන වෙනම පද දෙකක් නේ නෑ වෙන වෙනම ගන්න බෑ දැන් ඔන්න මුළු ප්‍රකාශනයම තමයි ගන්න එහෙනම් පිළිතුර මේ බලන්න මෙන්න මේක x උක්ත කරන්න x උක්ත කරන්න දැන් ළමයේ බලපුවාම පේනවා මෙතන 2x තියෙන්නේ මේ 2යි වුණා නම් හරි කියලා දෙකෙන් බෙදලා උත්තරේ දාන්න දෙකෙන් බෙදුවා නම් x සමානයි මේ පැත්තත් දෙකෙන් බෙදනවා මුළු ප්‍රකාශනේ මොන උත්තරේ කියලා හදනවා දැන් මේක වැරදි හේතුව x කියන එක තව තැනකදී x තනි වෙලා නැහැ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා එහෙනම් මේ දෙන්නම එකම තැනකට ගේන්න මුලින් x තනි කරගන්නවා කියන්නේ x තියෙන්න ඕනේ එක තැනක x නේ අපි හොයන්නේ එහෙනම් මෙන්න මේ x මේ පැත්තට ගේන්න හරි දැන් මේ ධන x එකක් මෙහෙට නාම කීයද ඍණ x එකක් ලැබෙනවා මේ පැත්තට වෙන්නේ y එහෙනම් 2x වලින් x කියන්නේ x එක නම් 3 තමයි y හරි ලියගන්න මේ ගණන් බලන්න 2016 බස්නාහිර පළාත් ගාන 2016 බස්නාහිර පළාත් ගාන මෙතන x උත්තර ගන්න ඕන. මේ බැලුමට එකපාරම ළමයින්ට දෙන්න පුළුවන් x තියෙන්නේ මෙතන පමණයි කියලා. a වැඩි කිරීම x a වලින් බෙදනවා මේ පැත්තට බෙදලා තේ ගන්න. හැබැයි පස්සේ පේන්නේ දැන් සමහර ළමයින්ට මෙතනත් x එකක් තියෙනවා. නේද? ඔව්. එහෙනම් අපි මේ x තියෙන සියලුම ඒවා තනි කර ගන්නවා. x විතරක් එක පැත්තකට ගේන්න. එහෙමනම් මුලින්ම මෙහෙම තියෙද්දි මෙහෙම ගේන්න බෑ හේතුව bx විතරක් ගේන්න බෑ මේ මුළු පද ප්‍රකාශනයම උඩ තියෙන මුළු ප්‍රකාශනයම තමයි තුනෙන් බෙදලා තියෙන්නේ. පහ විතරක් නෙවෙයි මෙයක් තුනෙන් බෙදලා. ඒක නිසා මුලින්ම මේ තුන අයින් කර ගන්න වෙනවා. තුන අයින් කරන්න නම් තුනෙන් ගුණ කරන්න. මම මෙතරම් ගුණ කරන්න මේ පැත්ත තුනෙන් ගුණ කරනවා මේ පැත්තත් තුනෙන් ගුණ කරනවා. මොකද මේ 3යි අපල යන මේ පැත්තේ 3යි ax සමානයි 5 ඍණ bx ලැබෙනවා. හරි. අර එතකොට දැන් bx මෙතනක් තියෙනවනේ. මේක දැන් පද දෙකක්. පද දෙකක් වුණා. මේ තනි පදයක් වෙලා තිබ්බේ මේ ඔක්කොම. දැන් පද දෙකක් වුණා. 3යි වෙච්ච නිසා දැන් මෙයා x මේ පැත්තට ගෙන x තනි කරගන්න. මේ bx මෙහෙට ගේන්න. එතකොට 3යි ax ඍණ bx ආවම ධන bx එකක් කරනවා අර පැත්තේ 5ක් ඉතුරු වෙනවා. දැන් x මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මම x එළියට ගන්නවා. වරහණකින් පිටතට ගන්නවා. වරහණ ඇතුළට එනවා 3යි a. මෙතනින් x ගත්තාම ඉතුරු වෙන්නේ 3යි a ධන මෙතනින් x ගත්තා ඉතුරු වෙන්නේ b සමානයි 5යි. හරි දැන් බලන්න x වලින් ගුණ වෙලා තියෙනවා මේ ටික මේ පදේ.
එනවා මෙතන ගුණිතයක් නිසා මේ පදයෙන් බෙදන්න එතකොට x තනි වෙනවා. මෙන්න මේ මුළු පදයෙන් බෙදුවා නම් හරියි. 3a ධන b වලින් බෙදන්න මේ පැත්ත 3a ධන b වලින් බෙදන්න 3a ධන b කපලා යනවා. ඉතුරු වෙන්නේ x සමානයි 5 බෙදීම 3a ධන b. මේ වගේ අවස්ථා බලන්න හොඳට x තියෙන්නේ කියන උත්තර කරන්න ඕන එක තියෙන්නේ එක තැනකට නැත්නම් තැන කිහිපයක කියලා. දැන් කිහිපයක තියෙනවා නිය ඔක්කොම එක තැනකට ගේනවා. හරිනේ? ලියාගන්න. ඊළඟ ගාන බලන්න 2017 පිළියන්දර බලාපේ ගාන s සමාන ut ධන භාගය at වර්ග මේකෙන් u තමයි උත්තර කරන්න ඕන. මුලින් බලන්න u තියෙන්නේ තැන් කිහිපයකද එක තැනකද කියලා. මේක නම් මේ u තියෙන්නේ මෙතන පමණයි. නේද? ඔව් එතකොට දකුණු අත පැත්තෙන් u තනි කරගන්න. දකුණු අත පැත්තේ මේ එක පදයක් මේ සම්පූර්ණ එක තව පදයක් පද දෙකකට වෙන් වෙලා මේ එකතු කිරීම ලකුණේ. ඒ නිසා මෙන්න මේ පදේ අවශ්‍ය නැහැ මේ පදේ අයින් කරගන්නේ පැත්තෙන්. මේ පදේ මේ පැත්තට ගේනවා. එතකොට s ඍණ භාගයයි at වර්ගයක් කියන සමාන අර පැත්තේ ut ඉතු වෙන්නේ ut. දැන් ut වලින් ගුණ වෙච්ච නිසා u උත්තර කරන්න ඕනේ t වලින් බෙදන්න. මේකෙත් මේ මුළු ප්‍රකාශනයම t වලින් බෙදන්න. s පමණක් නෙවෙයි භාගය at වර්ග පමණක් නෙවෙයි ඒ සියලු ප්‍රකාශනය මම මෙතන වරහණක් දා ගන්නවා. ප්‍රකාශනයම t වලින් බෙදන්න t කපලා යනවා. ඒතර උත්තරේ u සමානයි. මේ පැත්ත ඊට වඩා සුළු කරන්න අමාරුයි. භාගයයි a බෙදීම t. අපිට පුළුවන් ඕන මේ පද දෙක වෙන වෙනම t වලින් බෙදන්න. ඒ කියන්නේ t මේ සම්පූර්ණ බෙදීම කියන්නේ මේ උඩ තියෙන සියලු මේවා t වලින් බෙදන්න කියලා. ඒ නිසා මට පුළුවන් මේ දෙකම වෙන වෙනම t වලින් බෙදන්න. s බෙදීම t. ඒත් මේකත් t වලින් බෙදන්න. එකක් විතරක් නෙවෙයි. භාගයයි at වර්ගයක් බෙදන t වලින්. දැන් බෙදීම t දෙක කියන්නේ දෙක තියෙන පේළියමයි ඉන්නේ. දෙකක් යටනේ. पर මෙතන තව පොඩක් ඕන සුළු කරන්න පුළුවන්. මෙහෙම තිබ්බත් ඇති. සුළු කරාම එනවා මෙතන t වර්ගයේ එක t එකක් අයින් වෙනවා. ඒ මොකද එතන මොනිටයක් නිසා කපන්න පුළුවන් බෙදීමක් නිසා මෙතන එනවා භාගයයි at. දැන් මේ විදියට උත්තරේ ගන්නත් පුළුවන්. මේ උත්තරේ තිබ්බත් ලකුණු ලැබෙනවා. හරි ලියන්න. ඊළඟ මාතෘකාව තමයි ආදේශය. එක්තරා අගයක් දෙනවා. දිනනට පස්සේ අපිට මේ ප්‍රකාශනයේට එයාගේ ආදේශ කරලා ඒ හොයන්න ඕනේ හොයන්න. බලමු අපි ගානකට යමු. මෙන්න බලන්න ගාන. x සමානයි 2. පළවෙනි. නා. x සමානයි 2 නම් 3x ඍණ 4 අගය සොයන්න කියලා කියනවා. දැන් මොකද කරන්න ඕන? x වෙනුවට 2 ආදේශ කරන්න තියෙන්නේ. බලන්න මෙතන 3 වැඩි කිරීම x ඍණ 4. 3 ගුණ කිරීම x අඩු කිරීම 4. එහෙනම් ගුණ කිරීම x වෙනුවට දාන්න 2. දීලා තියෙනවා කියන්නේ. 3 ගණන් 2 6 අඩු කිරීම 4 කියන්නේ උත්තරේ 2 ගන්න. දීලා ගන්න. බලන්න 23 දෙක අභ්‍යාසයේ පළවෙනි එක v වර්ග සමානයි u වර්ග ධන 2as. මේ සූත්‍රය දීලා දෙනවා. මේ සූත්‍රය ආදේශ කිරීම කලින් කරා. ආදේශ කිරීම නෙවෙයි උත්තර කිරීම. දැන් මේක දීලා ඒකේ රෝමිලක් 1 v සමානයි 10යි. u සමානයි 0 හා s සමානයි 10 විට a හොයන්න කියලා කියනවා. a හොයන්නලු මෙන්න මේ අගයන් මේ ගාන හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මුලින්ම a උක්ත කරගෙන මේ අගයන් ආදේශ කරලා හදන්න පුළුවන්. a උක්ත කරගෙන ආදේශ කරලා හදන්න පුළුවන්. එහෙම නැතුව මම හදන්නේ මේ තියෙන විදිහටම මේ දීප ආදේශ කරනවා. එහෙනම් බලන්න v වර්ග v කියන්නේ 10යි. එහෙනම් 10 වර්ගය සමානයි u වර්ග. u කියන්නේ කීයද? u කියන්නේ බිඳුව. බිඳුවේ වර්ගය කියන්නේ බිඳුවමයි ධන 2යි. a කියන්නේ දන්නේ a හොයන්න ඕන 2 වැඩි කිරීම a වැඩි කිරීම s කියන්නේ 10යි.
දර අර උක්ත කළා ආදේශ කරනවා ටිකක් ලේසි. නේද? ඔව් අපි උක්ත කරන්න කිව්වොත් උක්ත කරන්න ඕන. දැන් ආදේශ කරන්න කිව්වොත් මේ විදිහට ආදේශ කරන්න ප්‍රශ්නයක් නැහැ. සමහර ගණන් කියනවා ඒ උක්ත කර ඒ උක්ත කරන්න කිව්වම මුලින්ම ඒ උක්ත කරලා ඉන්න ඊට පස්සේ ආදේශ කරන්න ඕන. දැන් මේක එහෙම කියලා නෑ නිකන් ඒ හොයන්න තියෙන්නේ. මෙහෙම ආදේශ කරගෙන ගියත් කමන්නේ නෑ. 10 වර්ග කියන්නේ 100යි. 10 වැඩි කිරීම 10 සමානයි. දෙවරක් 10 20යි a. හරි දැන් ඒ හොයන්න 20න් වැඩි වෙලා තියෙන ඉඳ 20න් බෙදන්න. a සමානයි 100 බෙදී 20 කියන්නේ 5යි. බලන්න මේකේ ලොග් ඉලක්ක දෙක. ඒ ප්‍රකාශනයේ ලොග් ඉලක්ක දෙක. b වලගේ 10යි u 5යි a 2යි s තමයි හොයන්න ඕන. ඒතර මේකෙත් ආදේශ කරන්න. b වෙනුවට 10 මම එකපාර ආදේශ කරනවා 10 වර්ගය සමානයි 5 වර්ගය. u කියන්නේ 5 වර්ගය දාන 2යි a කියන්නේ 2යි වැඩි කිරීම s. බලන්න 10 වර්ග කියන්නේ 100 සමානයි 5 වර්ග 25 දාන දෙවරක් දෙක 4යි 4යි s. මුලින්ම ගුණිතය තමයි කරන්නේ. ಗುಣ කරලා තමයි එකතු කිරීම කරන්නේ. හරි 4යි s එකක් ආවා. දැන් අපිට මේ 4යි s වල s හොයන්න ඕන නිසා මේ ධන 25 වැඩක් නෑ මේ පැත්තේ. පද දෙකක් නේ ධන 25 මේට ගේන්නතොර ඍණ 25ක් කියන සමාන 4යි s. 100න් 25ක් කරනවා 75 සමාන 4යි s. දැන් මොකද කරන්නේ? s ගන්න 4ෙන් බෙදන්න දෙක. s සමානයි 75 බෙදන්න 4යි. සුළු කරගන්න උත්තරේ. දශම ගණනක ඒ. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දීලා තියෙන ප්‍රකාශනයෙන් තමයි x සමානයි y ධන z වල වර්ගමූලය. මේක කියනවා x වලගේ දීලා z වලගේ දීලා x යගේ තමයි අහන්නේ. x වලගේ. හරි. වෙනම් ඔය x උත්තර වෙලා තියෙන්නේ මෙතන කොහොමද? සමානයි වර්ගමූලය sorry x නේ හොයන්න ඕනේ. ඔව් x තමයි හොයන්න ඕන. දීලා තියෙන්නේ sorry x නේ y සමානයි 6යි z සමානයි 10යි විතර x. x සමානයි වර්ගමූලය ඇතුලේ y වෙනුවට දාන 6 එකතු කිරීම z කියන්නේ 10යි. දැන් x සමානයි 6යි 10යි එකතු කරාම 16යි 16 වර්ගමූලය කියන්නේ කීයද? දන්නවනිකම්ම උත්තරය 4යි. ඒකෙම රෝගී ලක්ෂණ දෙක බලන්න. x 5යි z 5යි පිට y වලගේ. දැන් මේ ප්‍රකාශනයට මම ආයේ ආදේශ කරන්නම්. x වෙනුවට 5 දාන්න. 5 සමානයි y තමයි හොයන්න ඕන එකතු කිරීම z කියන්නේ 5යි. මොන වර්ගමූලය? දැන් බලන්න y තියෙන්නේ වර්ගමූලය ඇතුලේ. නිසා මේ වර්ගමූලය අයින් කර ගන්න ඕන. මොකද්ද කරන්න ඕන? වර්ග කරන්න මේ මුළු ප්‍රකාශනය වර්ග කරන වර්ගමූල අයින් වෙනවා. ඒක නිසා දෙපැත්තම වර්ග කරන්න. මේ පැත්ත වර්ග කරන නිසා මේ පැත්ත. එහෙනම් මේ පැත්තේ 5 වර්ගය සමානයි y ධන 5 වර්ගමූලයේ වර්ගය. වර්ගමූලයේ වර්ගය. මොකද වෙන්නේ? වර්ගමූලයේ වර්ගය කපලා යනවා. ඉතුරු වෙන්නේ y ධන 5. සමානයි 5 වර්ගය කියන්නේ මෙතන 25යි. හරි. දැන් y ට 5ක් එකතු වෙලා තියෙන ඉඳන් මේ ධන 5 මේට ගෙනියන්නේ y සමානයි මම පැත්ත මාරු කරලා ලියන්නම් 25 ධන 5 මේට ගියාම ඊට 5යි y සමානයි 20යි. y හොයාගත්තා. දැන් බලන්න අන්තරේ ප්‍රශ්නේ මෙන්න ප්‍රකාශනයේ දීලා තියෙනවා s සමානයි ut ධන භාගය at වර්ග. මේකේ දීලා තියෙනවා කියම් u සමානයි බිංදුව a සමානයි 5 s සමානයි 250 මේ සබුල 250 ට t තමයි හොයන්න ඕන. අපි ආදේශ කරමු s වෙනුවට දාන්න ඕනේ කීයද 250 සමානයි u කියන්නේ බිංදුව වැඩි කිරීම මෙතන u බිංදුව වැඩි කිරීම t ඉදන්නේ t හොයන්න දාන භාගයයි a කියන්නේ වැඩි කිරීම 5 මෙතන t වල t දැන් දෙක තියෙනවා බලමු මොකද්ද වෙන්නේ කියලා 250 සමානයි බිංදුව වැඩි කිරීම t කියන්නේ බිංදුවයි බිංදුව සංඛ්‍යාව වැඩි කරන උත්තරේ බිංදුවයි දාන මෙතන 5 වැඩි කිරීම t වර්ග බෙදීම 2යි ඔන්නම හරි ගුණ කරා ලවයෙන් ගුණ කරා. එතකොට මෙතන බිංදුවක් එනවා. දැන් අපිට t වර්ග උක්ත කරන්න ඕනේ ඉඳ මෙන්න මේ 2කින් 5 අයින් වෙන්න ඕනේ. 2කින් 5 අයින් වෙන්න නම් මුලින් 2 අයින් කරගන්න.
දෙකෙන් බෙදලා තියෙන හින්දා මම දෙකෙන් ගුණ කරනවා දෙපැත්තම දෙක කපලා යනවා මෙතන. මෙතන 250 දෙකෙන් වැඩි කරාම 500 සමානයි 5යි t වර්ග. හරිද? හරි. දැන් 5න් ගුණ වෙලා තියෙන 5න් බෙදලා දෙපැත්තම 5ට 5 කපලා යනවා 100 සමානයි t වර්ග. අන්න t වර්ගය අපි ආවා. t වර්ග සමානයි 100යි. t වර්ග සමානයි 100යි නම් අපිට t හොයන්න ඕන. t කියන්නේ වර්ගමූලය ගන්න. t වර්ගයේ වර්ගමූලය නිසා මේ පැත්තෙත් වර්ගමූලය ගන්න. වර්ගයේ වර්ගමූලය කපලා යනවා. t සමානයි 100 වර්ගමූලය කියන්නේ 10. ඔන්න t එක. හරිද? මොකක්ද ලියාගන්න? ඊළඟ බලන්න මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන. එන්න මෙහෙම කියනවා. පතුලේ අරය ආර්ධ උස එච්ද පරිමාව වේද වන සිලින්ඩරයක RH V අතර සම්බන්ධය V සමානයි 5R වර්ග H. V කියන්නේ පරිමාව. මගින් දැක්වේ පතුලේ අරය 50 cm වූ සිලින්ඩරාකාර ජල ටැංකියක 70 cm උසකට ජලය පිරී ඇත. ටැංකියේ ඇති ජල පරිමාව සොයන්න කියලා කියනවා. 5 වලගේ 7න් 22 කියලා ගන්නලු. අරය සෙන්ටිමීටර් 50යි. අරය කියන්නේ R. R සෙන්ටිමීටර් 50යි. උස දීලා තියෙනවා H වල අගය. උස කීයද? ටැංකියක සෙන්ටිමීටර් 70ක් උසට තමයි ජලය පිරලා තියෙන්නේ. එහෙනම් පරිමාව හොයන්නේ මේකෙන්. මේකට ආදේශ කරමු. එහෙනම් V සමානයි 5 වෙනුවට දාන්න 7න් 22 වැඩි කිරීම R වර්ගය කියන්නේ 50 වැඩි කිරීම 50. R වර්ගය කියන්නේ R වැඩි කිරීම R. හරිද? වැඩි කිරීම H කියන්නේ 70යි. ඊට සුළු කරමු මෙතන කැපෙනවා 7 1ක් 1 77 10යි. දැන් ගුණ කරන්න මෙතන පරිමාවයේ තිකන සෙන්ටිමීටර වලින් ඒකක. 22 වැඩි කරන්න ඕන 5 25යි. එහෙම නැත්නම් 22 වැඩි කරන්න 5යි. 22 5 110යි 110ව 5 110ව 5 550යි 550යි බලන්න බිංදු කීයද 1යි 2යි මෙතන බිංදුවයි 3යි ඔන්න ඕක තමයි 5,50,000 හරි අදාළයි ඊළඟ බලන්න මිශ්‍ර අභ්‍යාස දෙවෙනි ප්‍රශ්නේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය a ඝන සෙන්ටිමීටර යන්න r ඇසුරෙන් ප්‍රකාශ කළ විට a සමානයි 4යි 5r වර්ග සූත්‍රයෙන් ලැබේ. ගෝලයේ අරය පෘෂ්ඨ වර්ගඵලය ඇසුරෙන් ප්‍රකාශ කරන්න. අරය පෘෂ්ඨ වර්ගඵලය ඇසුරෙන් ප්‍රකාශ කරන්න. તો මෙන්න පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ a සමානයි 4යි 5r වර්ග. r කියන්නේ අරය. හැබැයි දැන් ඊළඟ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? r a ඇසුරෙන් ප්‍රකාශ කරන්න. කියන්නේ r උක්ත කරන්න කියන එක කියන්නේ. නොකිය කියන්නේ r උක්ත කරන්න. හරි r උක්ත කරන්නේ නම් මෙතන r වර්ගයක් තියෙන්නේ. r වර්ගේ ගුණ වෙලා තියෙනවා 4යි 5 වලින්. මුලින් 4යි 5 අයින් කරගන්න. එහෙනම් 4යි 5 වලින් බෙදන්න දෙපැත්තම 4යි 5 කපලා ගියා. r වර්ග සමානයි a බෙදීම 4යි 5. එහෙනම් මම දෙපැත්තම r කරලා ලියමු. හරි. එතකොට මේ r වර්ගනේ අපිට r හොයන්න ඕනේ. ඉතින් මොකද කරන්න ඕන? වර්ගමූලය ගන්න දෙකසම. වර්ගයේ වර්ගමූල කපලා යනවා r සමානයි a බෙදීම 4යි 5 වල වර්ගමූල. හරිද? එතන මෙතන ගුණිතයක් හා බෙදීමක් තියෙන නිසා එක් ඒවායි වර්ගමූල වෙන වෙනම ගන්න පුළුවන්. a වල වර්ගමූලය ගන්න බෑ. 5 වල වර්ගමූලය ගන්නත් බෑ. ඒකමයි. හැබැයි 4 වර්ගමූලය කීයද? 2යි. 4 වර්ගමූලය 2යි නම් අපිට මෙහෙම ලියන්න හැකි. බෙදීම 2යි 5 වල වර්ගමූලය කිය. මේ ගානට තිබ්බනම් ඇති. ඔන්න තව පොඩ්ඩක් සුළු කරා. 1යට 2යි a බෙදීම 5 වල ඒ දෙකේම වර්ගමූලය එකට ගන්න පුළුවන්. ඒත් මෙහෙම ලියන්න පුළුවන්. මේක අවශ්‍යම නැහැ මෙතෙන්ට ඇදුවම ඇති. හරි. ඒක ලියාගන්න. ඔබ ලියාගන්න දෙවෙනි කොටසට යන්න ඊළඟට. ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය 616ක් නම් අරය සොයන්න.
පෘෂ්ඨ වර්ගඵලය 616යි. ඒ කියන්නේ A 616යි. පයි වලගේ දීලා දෙන 7න් 22යි කියලා ගන්න. A 616 එන අපි ආදේශ කරමු මෙතන. හොයන්න R. එහෙනම් මම මෙතෙන්ට ආදේශ කරන්න. R සමානයි A බෙදීම 4යි පයි වල වර්ගමූලය. මම ඒකට ආදේශ කරන්න. මේකට ආදේශ කරලා ප්‍රශ්නයක් නැහැ. හරි. හරි. එතකොට එනවා එහෙම නැත්නම් මෙතන බෙදිලා තියෙන හින්දා මේකටම ආදේශ කරා ප්‍රශ්නයක් මේක වඩාත් ලේසියි. ඒ වෙනුවට දාන්න 616 සමාන 4යි 5 කියන්නේ 7න් 22යි. ඒතර අන්න ඒකට ආදේශ කරන එක පහසුයි. බෙදිලා නැහැ. නැත්නම් බෙදීමක් තව බෙදීමක් කරනවා අමාරු වෙනවා. R වැඩි කිරීම R වර්ග. බලන්න කැපෙනේම තියනවද කියලා. කැපෙනේම තියනවද? නෑ කැපෙනේම නැත්ද. බලන්න එහෙනම් මෙතන 616 සමානයි 4 වැඩි කරන්නේ 22කින් 88 බෙදීම 7යි R වර්ගය. මම මෙතන මගන්නම්. දැන් R වර්ග උක්ත කරන්න ඕන නිසා 788 අයින් කරගන්න. වැඩි කරන මුලින්ම 7න් 7 අයින් කරගන්න. 7 කපල යනවා. 88යි R වර්ග සමානයි 7 වැඩි කිරීම 616. මම ගුණ කරේ නෑ තාම. ඊළඟ R වර්ග තනි කරගන්න 88න් බෙදන්න දෙපැත්තම. එතන R වර්ග සමානයි මෙතන කොහොමද කපන්නේ? 88න්ම බෙදනවත් ඇති. හැබැයි එකපාරට හිතාගන්න අමාරුයි. මම 11න් කපන 11 වරක් ප්ලේස් නිසා 88ට 11 8යි. බලමු 616ට 11 61ට 11 කීයද? 11 වරක් 5 55යි. 6 66යි. 5යි 11 වරක් 5 55යි. 61න් 55 කරනවා කීයද? 6යි. ඒ 6 මේ 6 66යි. 66ට 11 වරක් 6 එන 56ක් එක. දැන් 8ෙම කපන්න පුළුවන් නේද? 8 වරක් 1යි 8 වරක් 7 56යි. හරි. හරි අපි කපමු. දැන් බලන්න R වර්ග සමානයි 7 වැඩි කිරීම 7 කියන්නේ 49ක් එනවා. හරි. එහෙමනම් R වර්ග 49 නම් R සමානයි 49 වර්ගමූල දෙපැත්ත වර්ගමූලය ගන්න. R සමානයි 49 වර්ගමූලය කියන්නේ 7යි. අරය සෙන්ටිමීටර් 7ක් ලැබෙයි. හරි ලියාගන්න ඉක්මනට. ළමයි බලන්න මේ ගන්න. පාස් පේපර්ස් ගන්න 2016 ජයවර්ධන පුර. C ජයවර්ධන පුර අලාපය A වලගේ ඍණ 2යි B වලගේ 5 නම් A වර්ග ඍණ B අගේ සොයන විදිහට කියන්නේ. මේකටත් ආදේශ කරන්න. A වෙනුවට දාන ඍණ 2. ඍණ 2 දෙවන බලය අඩු කිරීම 5. මම ආදේශ කරා. ඍණ 2 දෙවන බලය කියන්නේ ඍණ 2 වැඩි කිරීම ඍණ 2. මොකද වෙන්නේ? ඍණයි ධන දෙවරක් 2 4 ඍණ 5ක්. හරිනේ? 4 අඩු කිරීම 5. එතන මොකක්ද කරන්නේ? ධනයි ඍණයි. මෙයා ධන සංඛ්‍යාවක්, මෙයා ඍණ සංඛ්‍යාවක්. දෙවර්ගය නිසා විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරලා ලකුණ අමතක කරලා විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න. විශාල සංඛ්‍යාවේ ලකුණ දාන්න. එහෙනම් 5න් 4ක් අඩු කරන්නේ 1යි. විශාල සංඛ්‍යාවේ ලකුණ ඍණ උත්තරේ ඍණ 1. හරි කියලා. ඊළඟ බලන්න 2016 හෝමාගම කලාපේ A වලගේ 5යි B වලගේ ඍණ 2 නම් A වර්ග ධන B අගේ සොයන්න. එහෙනම් මේක ආදේශ කරමු. A වල දාන 5 වර්ගය ධන B කියන්නේ ඍණ 2. හරි. බලන්න 5 වර්ගය මුලින් වර්ග කරන්න 5 වර්ග 25යි. මෙතන ධනයි ඍණයි. එක ළඟ ලකුණු දෙකක්. ආවොත් මොකද වෙන්නේ? ධනයි ඍණයි ආවොත් ඍණ එනවා 2. 25න් 2ක් 23. ෆාස්ට් පේපර්ස් වල පොඩි ගණන් ඇවිල්ලා තියෙන්නේ. විශාල ගණන් ඇවිල්ලා නැත. හරි. මොකක්ද කියන්නේ? හරි ගමන්. ඉතල සූත්‍ර පාඩම අදාළ සියලුම කොටස් අපි සාකච්ඡා කරා. උත්තර කිරීම, මේ වගේම ආදේශ කිරීම, වගේම අදාළ ගැටලු කරා.
උන සමහර පාස් පේපර්ස් ගන්නත් කරන්නේ. පාස් පේපර්ස් වල එච්චර විශාල ගණන් නැහැ. සාමාන්‍ය ගණන් තියෙනවා. හරිද? තමයි සියලු දෙනාට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. එhmenan අද මේ පාඩම මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ පාඩම ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනවා.